හරි සුබ සන්ධ්‍යාවක් දරුවෝ අපි වැඩ ටික පටන් ගමු. හරි. අපි ඉන්නේ අලුත් පාඩමක ශ්‍රිත පාඩමේ ගිය සතියේ කතා කරේ සම්බන්ධ ගැන. හරි. කුලක දෙකක් අතර තියෙන සම්බන්ධ ගැනයි ගිය සතියේ කතා කරේ. මම ගිය සතියේ පාඩම ටිකක් මතක් කරලා දෙන්නම්. ගිය සතියේ පාඩම මතක් කරලා දෙන්න. හරි. දරුවෝ ගිය සතියේ පාඩම සම්බන්ධ. ගිය සතියේ පාඩම සම්බන්ධ. සම්බන්ධයටදී අපි සම්බන්ධ වර්ග 4ක් කතා කරා. හරි. ඒක සම්බන්ධ. ඒක බහු සම්බන්ධ. බහු ඒක සම්බන්ධ සහ බහු සම්බන්ධ. චුට්ටක් පාඩම මතක් කරලා දෙන්න. හරි. දරුවෝ ඒක සම්බන්ධ මුලින් මොකද්ද සම්බන්ධයක් කියන්නේ? සම්බන්ධයක් කියන්නේ මොකක්ද? සම්බන්ධයක් කියන්නේ එක කුලකයක තියෙන අවයව තවත් කුලකයක තියෙන අවයව වලට අනුරූපණය කරන නීතියක්. හරි. එක් කුලකයක තියෙන අවයව අනිත් කුලකයේ අවයව වලට අනුරූපණය කරන නීතියක් සම්බන්ධයක් වෙනවා. සම්බන්ධ වර්ග 4ක් තියෙනවා. ඔය හතරෙන් මුලින් ඒක සම්බන්ධය ගත්තොත් එතනදී වෙන්නේ එක් කුලකයක ඇති අවයව වැඩිම වශයෙන් අනිත් කුලකයේ එක් අවයවයක් මතට අනුරූපණය වැඩිම වශයෙන් එච්චරයි. හරි. එහෙනම් මෙයා එක හරි මේක එක හරි අවයවයක් මෙයාගේ උපරිම වශයෙන් එකකට විතරයි අනුරූපණය වෙලා තියෙන්නේ. දෙවැනි සම්බන්ධ වර්ගයේ අපි ඉගෙන ගත්තා ඒක බහු සම්බන්ධ. එතනදී වෙන්නේ හරි එක් කුලකයක ඇති අවයව අනිත් කුලකයේ අවයව මතට අනුරූපණය වෙනවා. හැබැයි මෙතනදී එක් කුලකයක එක අවයවයක්වත් තියෙනවා. හරි එක් කුලකයක මේ කුලකේ එක අවයවයක් හරි තියෙනවා අනිත් කුලකයේ අවයව දෙකක් මතට අනුරූපණය වෙන. හරි. අඩුම තරමේ එක් කුලකයක අවයව හරි එක් අවයවයක්වත් අනිත් කුලකයේ අවයව දෙකක් මතට අනුරූපණය වෙනවා. දරුවෝ ඒක බහු මේ කෙනෙක් ගොඩකට. හරි. ඒව වෙන්න ඕනෙත් නෑ. එක්කෙනෙක් තුනකට යන්නත් පුළුවන් ප්‍රශ්නයක් නෑ. එක අවයවයක් හරි තියෙනවා අනිත් කුලකයේ අවයව දෙකකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට අනුරූපණය වෙන. මේ ආකාර එකක් ඒක බහු. මේක එක. හරි. ඒක සම්බන්ධයක්. හරි. තුන්වෙනි සම්බන්ධ වර්ග වශයෙන් දරුවෝ අපි බහු ඒක සම්බන්ධයක් ගත්තා. බහු ඒක සම්බන්ධයක් කියන්නේ මේ හරි කුලක දෙකක් ගත්තොත් ඔය කුලක දෙකේ හරි එක් කුලකයක අවයව අනිත් කුලකයේ අවයව මතට අනුරූපණය වෙන විට එක් කුලකයක අඩුම තරමේ අවයව දෙකක්වත් අනිත් කුලකයේ අවයවයක් එක් අවයවයක් මතට අනුරූපණය වෙනවා නම් දරුවෝ ඒක බහු ඒක සම්බන්ධයක් කියලා කියනවා. මේ වань මෙතන අවයව දෙකක් එක්කෙනෙක් මතට අනුරූපණය වෙලා ඒක ඇතුලේ එක්කෙනෙක්ට අනුරූප වෙච්ච අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ පැත්තේ එකම හරි අවස්ථාවක් ලැබෙනවා නම් හරි මේ කුලකයේ අවයව දෙකක් අනෙක් කුලකයේ එක් අවයවක් මතට අනුරූපණය වෙන මේක දරුවෝ බහු ඒක සම්බන්ධයක් වෙනවා.
හතරවෙනි සම්බන්ධාකාරය බහු සම්බන්ධය. බහු සම්බන්ධය. එතනදී අපි කිව්වා බහු සම්බන්ධයක් කියන්නේ ඒක බහු සම්බන්ධයේත් බහු ඒක සම්බන්ධයේත් මිශ්‍රණයක්. හරි. ඒක බහු සම්බන්ධයේත් බහු ඒක සම්බන්ධයේත් මිශ්‍රණයක් තමයි බහු සම්බන්ධයක් වෙන්නේ. එතනදී තරු ඒ කියන්නේ ඒක බහුත් තියෙනවා. හරි. ඒක බහුත් තියෙනවා. බහු ඒකත් තියෙනවා. හරි. බහු ඒකත් තියෙනවා. බහු ඒකත් තියෙනවා. ওই දෙකේ මිශ්‍රණයක් බහු සම්බන්ධයක් කියනවා. හරි. එතකොට ගිය සතියේ කතා කරේ මේ අවස්ථා හතර ගැන. අද බලමු අපි මොකද්ද ශ්‍රිතයක් වෙන්නේ? ශ්‍රිතයකට කොහොමද අපි ඉගෙන ගත්ත සම්බන්ධ? හරි. කොහොමද? මොකක්ද ශ්‍රිතයක් කියන්නේ? අපි ඉගෙන ගත්ත සම්බන්ධ වර්ග හතර ශ්‍රිතයකට ගෑවෙන්නේ කොහොමද කියලා. ශ්‍රිතයකට ගෑවෙන්නේ කොහොමද කියලා. ඒතර එහෙනම් අද අලුත් මාතෘකාවක් අර්ථ දැක්වීමක් ශ්‍රිතය. හරි. ශ්‍රිතය අර්ථ දැක්වීමක් ශ්‍රිතය. ශ්‍රිතය. හරි. එහෙනම් ඔය යටතේ දරුවෝ අර්ථ දැක්වීම ලියා ගන්න. හරි. දැන් අපි කතා කරපු සම්බන්ධය කියන්නේ මොකක්ද? හරි මම චුට්ටක් මතක් කරන්නම් අයිත්. සම්බන්ධය ඉගෙන ගත්තා. සම්බන්ධයක් කියන්නේ මොකක්ද? එක්කුලකයක ඇති අවයව අනෙක් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක්. අනෙක් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක්. හරි. අවයව අනෙක් හරි නැත්නම් තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන නීතියක් තමයි සම්බන්ධයක් කියන්නේ. දැන් කොහොමද බලමු ශ්‍රිතයට ඔබ බලන්නේ. ඒතර ශ්‍රිතයක් අර්ථ දක්වන්නේ මේ විදිහට. කොහොමද? එක් කුලකයක ඇති අවයව, ඒ කුලකයේ අවයව ඔක්කොම තවත් කුලකයක අනන්‍ය අවයව මතට අනුරූපණය කරන නීතියක් ශ්‍රිතයක් වෙනවා. හරි. ඔන්නම ලියන්නම්. එක් කුලකයක ඇති අවයව අනෙක් කුලකයක තවත් කුලකයක අනන්‍ය අවයව මතට අනුරූපණය කරන නීතියක්. හරි. ওই නීතියකටම තමයි දරුවෝ කියන්නේ සම්බන්ධයක් කියලා. ශ්‍රිතයක් වෙනවා. හරි. ශ්‍රිතයක් වෙනවා.
හරි. මේකේ මම සියල්ල කියලා highlight කරලා දරුවෝ මේකේ අවයව සියල්ලම තමයි කුලකයේ තියෙන අවයව සියල්ලම අනිත් කුලකයේ හරි අනන්‍ය අවයව මතට හරි අනන්‍ය අවයව මතට මෙයා චුට්ටක් බලන්න අනන්‍ය අවයව මතට අනන්‍ය අවයව මතට සම්බන්ධයකයි ශ්‍රිතයකයි වෙනස චුට්ටක් හොයමු. සම්බන්ධයකත් කරන්නේ එක් කුලකයක ඇති අවයව හරි සම්බන්ධයකිනුත් කරන්නේ එක් කුලකයක ඇති අවයව හරි ඔක්කොම මම සියල්ල කියලා දාන්න. සියල්ල මොකද වෙන්නේ තවත් කුලකයක ඇති අවයව වලට අනුරූපණය කරන නීතියක් තමයි සම්බන්ධයක් කියන්නේ. නීතිය කියලා ගමු. වෙනස්කම් බලන්න. මොකද්ද මේ දෙකේ වෙනස? සම්බන්ධයකයි විශේෂයෙන් ශ්‍රිතයකයි. හරි සම්බන්ධ වර්ග 4ක් තිබ්බා. මම චුට්ට ඇඳලා පෙන්නන්නම් ආයිත්. හරි ඒක හරි මේ කුලකයේ ඇති එක් අවයවයේ අනිත් කුලකයේ එක අවයවයක් මතට විතරයි. දැන් මේ දෙක දිහා චුට්ටක් බලලා මේක මකන්න කලින් එක වෙනස අඳුර ගන්න මේකේ තියෙන සම්බන්ධකින් වෙන්නේ එක් කුලකයක තියෙන අවයව සියල්ලම අනිත් කුලකයේ අවයව මතට අනුරූපණය කරනවා. ශ්‍රිතයකින් කියන්නේ එක් කුලකයක තියෙන අවයව සියල්ලම අනිත් කුලකයක අනන්‍ය අවයව. මෙන්න මුතන වෙනස තියෙන්නේ. හරි. තවත් කුලකයක අවයව සහ හරි තවත් කුලකයක අනන්‍ය අවයව. අනන්‍ය කියන්නේ දරුවෝ යුනික්. හරි වෙන තියෙන අනන්‍යයි. ඕගොල්ලන්ගේ අර ජාතික අඳුරුම්පතේ වගේ තමයි. අනන්‍යයි. ඒක ඔයාට අනන්‍යයි. හරි ඔයාට විතරයි මේ අංකේ තියෙන්නේ. හරි. දරුවෝ එනම් මේකේ සම්බන්ධයකුයි ශ්‍රිතයකුයි අතර වෙනසෙන්නේ මෙන්න මෙතෙන්දි ශ්‍රිතයකින් කරන්නේ එක් කුලකයක අවයව අනිත් කුලකයේ අනන්‍ය අවයව මතට අනුරූපණය කරනවා. සම්බන්ධකින් අනන්‍ය උනත් එකයි නැතත් එකයි. හරි මේ කුලකයේ අවයව එහා කුලකයේ අවයව මතට අනුරූපණය කරනවා. හරි එහෙනම් සම්බන්ධ වර්ග 4ක් තියෙනවා. ඒක හරි ඊට පස්සේ ඒක බහු මේක එකක් හරි මේක එකක් හරි තියෙන්න ඕනේ. හරි අනිත් අවයව ගොඩකට අනුරූපණය වෙන එකක් හරි තියෙන්න ඕනේ. හරි එකක්වත් තියෙන්න ඕනේ. ඊළඟ එක බහු ඒක ඒකෙදි වෙන්නේ මොකක්ද? එක් කුලකයක ඇති අවයව දෙකක් හරි වැඩි ගණනක් හරි අනිත් කුලකයේ එක අවයවයක් මතට අනිත් කුලකයේ එක අවයවයක් මතට අනුරූපණය වෙනවා. එහෙම නොවෙන ඒවා තියෙන්න පුළුවන්. බහු කියන්නේ ඒක බහු ඒකත් අතර හරි සම්මිශ්‍රණයක්. හරි බහු හරි ඒකෙදි එකකින් එකක් යන ඒවා තියෙන්නත් පුළුවන්. හරි මේ එකක් හරි මේකේ ගොඩක් මතත් අනුරූපණය වෙලා මේකේ ගොඩක් හරි ගොඩක් මෙයාගේ එකක් මත මේක එකක් මෙයාගේ ගොඩක් මතත් තියෙනවා. ඔන්න හරි දැන් මේ හතරෙන් අනන්‍ය අවයවයකට අනුරූපණය වෙන්නේ මොනවාද බලමු. ඒක ගත්තොත් මේ කුලකයේ එක් අවයවය අනිත් කුලකයේ බලන වෙනස් අවයව වලට අනුරූපණය වෙන්නේ. මේ අවයවයට අනුරූපණය වෙලා තියෙන්නේ මෙයා විතරයි. මේ අවයවයට අනුරූපණය වෙලා තියෙන්නේ මේක විතරයි. මේ අවයවයට අනුරූප වෙලා තියෙන්නේ මෙයා විතරයි. මේකට මෙයා විතරයි. දරුවෝ බලන්න මෙතනදිත් මේ කුලකයෙන් මම x කියලා ගත්තොත් x කුලකයේ අවයව y ගේ අනන්‍ය අවයවයකට තමයි අනුරූපණය වෙන්නේ. දරුවෝ මේකෙන් ශ්‍රිතයක් එහෙනම් ගාව ගන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ හරි x හි අවයව y හි අනන්‍ය අවයව වලට මේකෙදි පින්නවා. හරි අවයවයකට හරි y හි අනන්‍ය අවයවයකට තමයි පෙන්වන්නේ. හරි දැන් ඒක
ඒක බහු බලමු. ඒක බහු. හරි මේ අවයවයට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයා විතරයි. මේ අවයවයට මේක සම්බන්ධ වෙලා තියෙනවා. බලන්න. මේක මෙයාට විතරයි තියෙන්නේ. හරි. මේක හැබැයි මේකටයි තුනම මේ අනන්‍ය අවයවයකටද මෙතෙන්දි වෙනස්. එකක් ගොඩකට අනුරූපණය කරලා තියෙනවා. මෙතෙන්දි දරුවෝ මෙයා අනන්‍ය නෑ. අපි දන්නේ මෙයාගේ මේකට අනුරූපණය වෙන්නේ මෙයාට මේ අගයන් තුනකට අනන්‍ය නෑ. හරි මෙතන අනන්‍ය අගයකට නෙමෙයි. මේ අනුරූපණය වෙලා තියෙන අගය අනන්‍ය නෑ. අගයන් තුනකට එකකට නෙමෙයි. මෙතන හරි මේක නම් පේනවා අනන්‍ය වෙන්න පුළුවන්. හැබැයි මෙතන ගොඩක් එකකට අනුරූපණය වෙලා. මේ x මේ කියනනම් x1 කියලා. හරි. මේ xy ගුණකයේ මේ x1. x1 හරි මේ එක අවයවයකට විතරයි මේ අනුරූපණය වෙලා තියෙන්නේ. එකකට විතරයි. එහෙනම් දන්නවා එයා හරියටම මේකේ. හරි. මෙයාත් හරියටම ඒකට විතරයි. මේකත් හරියට මේක විතරයි. ගොඩක් තමයි. හැබැයි අනන්‍ය අවයවයකට අනුරූපණය වෙලා තියෙන්නේ. දරුවෝ මෙන්න මෙතනත් හරි x හි අවයව y හි අනන්‍ය අවයවයකට අනුරූපණය වෙලා තියෙන්නේ. මෙතනදී මේ දෙන්න හරි අවුලක් නැහැ. හරි. චුට්ටක් මේ දෙන්න. බහු කියන්නේ බහු ඒකත් හරි ඒක බහුත් අතර සම්බන්ධයක් නේ. දැන් මෙතනදී ගත්තොත් මෙයා මේකට වෙන්න පුළුවන්, මෙයා මේකටත් වෙන්න පුළුවන්. හරි. මෙයා මේකටත් වෙන්න පුළුවන්. දැන් දරුවෝ මේක ගත්තොත් මේ දෙන්නට ගත්තොත් මේ දෙන්න අනන්‍ය අවයවයකට. නමුත් මෙයාත් එක්ක සැලකුවොත් මෙයා මේකටත් වෙන් වෙලා, මෙයා මේකටත් වෙලා, මෙයා මේකටත් ඇවිල්ලා. ඒක බහුයි තියෙනකොට දරුවෝ මෙන්න මේ කේස් එක නිසා. හරි. ඒක බහු තියෙන නිසා, ඒක බහු වෙන නිසා මොකද වෙලා තියෙන්නේ? මෙයා අනන්‍ය අවයවයකට එන්නේ නැති අවස්ථා තියෙනවා. අනන්‍ය අවයවයකට එන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙනම් දරුවෝ අපි ඉගෙන ගත්ත සම්බන්ධ වලින් මේ දෙන්නගෙන් විතරක් ශ්‍රිතයක් නිරූපණය වෙනවා. මේ දෙන්නගෙන් විතරක් ශ්‍රිතයක් නිරූපණය වෙනවා. හරි. ශ්‍රිතයක් නිරූපණය වෙනවා. ඔන්න දරුවෝ පාඩම ශ්‍රිතයක් කියන එක. මොකක්ද? කුලක දෙකක් ගත්තොත් කුලක දෙකක් එක් කුලකයක ඇති අවයව අනිත් කුලකයේ අවයව මතට අනන්‍ය අවයවයක් මතට අනුරූපණය කරන නීතියක් ශ්‍රිතයක් වෙනවා. අනන්‍ය අවයවයකට දරුවෝ අනුරූපණය වෙන්නේ සම්බන්ධ හතරෙන් ඒක සහ හරි ඒක සහ බහු ඒක විතරයි. දරුවෝ මේ දෙක තමයි සම්බන්ධයක්. හරි මේක තමයි මේ දෙන්නකින් විතරයි ශ්‍රිතයක් හැදෙන්නේ. හරි. හරි දරුවෝ මුලින්ම ශ්‍රිතයේ අර්ථ දැක්වීම ලියාගන්න. මේව අදින්න යන්න එපා මුකුත්. මේ ටික එපා. හරි. මෙන්න මේ දක්වා එන්න. මේ දක්වා ටික විතරක් එන්න. ඔතනින් උඩ ටික එන්න. ඒක යට ලියන්න එපා. හරි. මේ දක්වා එන්න. ඊට පස්සේ හොඳට ඉඩ අරගෙන හරි තමන්ගේ පොතේ හරි ඕගොල්ලෝගේ CR පොතක් නැත්නම් මෙච්චර දිග නෑනේ. හරි මේ එක පැත්තක එක පේලියකට දෙකක් ලියන්න පුළුවන්. මේ දෙක එකක් යට එකක් මෙහෙම හදාගන්න. මේ දෙන්න එකට ඊට පස්සේ යට පේලිය මේ දෙන්න එකට ඇඳලා පෙන්නන්න. හරි ඇඳලා පෙන්නන්න. එකකින් අපි අඳුරගත්තා අනන්‍ය අවයවයක් මතට එන්නේ. හරි අනන්‍ය අවයවයක් මතට එන්නේ ඒක සහ බහු ඒක විතරයි. ඒක සහ බහු ඒක විතරයි. අනිත් ඒවා ඉන්නේ නැහැ. හරි මුලින් මේක පැහැදිලිව ලියා ගන්න අත දැක්වීම. ඊට පස්සේ දරුවෝ අපි ඉගෙනගත්ත සම්බන්ධ හතර පිළිබඳව අපි චුට්ටක් ඇහැදාලා බැලුවම ඒකේ එක් කුලකයක ඇති අවයව අනිත් කුලකයේ අනන්‍ය අවයව මතට ඉන්නේ මේ දෙන්නගේ විතරයි. එහෙනම් ඒක සම්බන්ධات බහු ඒක සම්බන්ධات ශ්‍රිතයක් නිරූපණය කරනවා. හරි මේ දෙක ඉන්න පැහැදිලිව ඇඳගෙන හරි මේකදී අනන්‍ය වෙන්නේ නැහැ. හරි මෙතෙන්දී අනන්‍ය වෙන්නේ නැහැ.
හරි දරුවෝ මට කුලක දෙකක් මම මෙතෙන්දී ඔයගලන්ට පෙන්වනවා XY කියලා කුලක දෙකක් අරගෙන ඔය සම්බන්ධ කුලක දෙකක් අතර තියෙන පුළුවන් සම්බන්ධ වර්ග හතරෙන් මේ දෙන්නගෙන් ඒක ඒක සහ බහුවේක වලින් විතරයි ශ්‍රිතයක් එන්නේ කියලා. ඔය ශ්‍රිතය කියන අර්ථ දැක්වීම දරුවෝ තවත් විදිහකට ලියන්න පුළුවන්. හරි තවත් විදිහකට ලියන්න පුළුවන්. කොහොමද? හරි දැන් මේ කුලක දෙකක් ගත්තොත් හරි x සහ y කියලා තියෙනවා මට බලන්න මේ දෙකේම අභිශුන්‍ය නෑ. අභිශුන්‍ය නෑ කියන්නේ අවයව නැත්තේ නෑ. අවයව තියෙනවා මේ දෙකේ. හරි. x සහ y අභිශුන්‍ය නොවන කුලක දෙකක් විට හරි. තරු බලන්න x ගේ අවයවයයි y ගේ අවයව මතට අනුරූපණය කරන්නේ x හි එක් අවයවය y හි අනන්‍ය අවයවයක් මතට අනුරූපණය කරන නීතියක් කරන සම්බන්ධයක් නැත්නම් නීතියක් ශ්‍රිතයක් වෙනවා. හරි මෙහෙම ලියන්නත් පුළුවන්. ශ්‍රිතයක් වෙනවා. දැන් දරුවෝ ඔයගොල්ලෝ මේ ටික නෝට් එකට ගත්තානේ. මේ සම්බන්ධ වර්ග දෙකෙන් පේනවා. හරි පේනවා. මේ සම්බන්ධ වර්ග දෙකෙන් පේනවා. ඒක ඒකත් බහු ඒකත් මගින් මේ අනුව ඒක සහ බහු ඒක ඒක සහ බහු ඒක සම්බන්ධ මගින් ශ්‍රිතයක් ලැබෙනවා. ශ්‍රිතයක් නිරූපණය වෙනවා. තර මේ බලන්න අනන්‍යයි මේ දෙපැත්තෙම ඒක තියෙන්නේ. හරි බලන්න මේ දෙපැත්තෙම ඒක. හරි ඒක තියෙන්නේ. ඒක අනන්‍යයි එකකටයි. y කුලකේ අවයව එකකට තමයි මේ අනුරූපණය වෙන්නේ. y කුලකේ එක් අවයවයක් මතට හරි අනුරූපණය වෙන්නේ දරුවෝ ඒක ඒ කියන්නේ එතනින් තමයි ඔය අනන්‍ය අවයවයක් කියලා එන්නේ. එතකොට මේ සම්බන්ධ දෙකකින් ඒක එකත් බහු එකක් මගින් ශ්‍රිතයක් නිරූපණය වෙනවා. ශ්‍රිතයක් නිරූපණය වෙනවා. හරි. හොන දරුවෝ ශ්‍රිතය කියන එක ඉගැන්වුවා. ශ්‍රිතය කියන එක ඉගැන්වුවා. ඔය මට්ටමටෙන් ඔය මට්ටමේ අපි පාඩම ඉස්සරහට යමු. ඔය මට්ටමටෙන්
දරුවෝ මේ පාඩමේදී ඔයගොල්ලන්ට ඊළඟට අහුවෙන දේ තමයි ගණන් වලදී අහලා තියෙන වචනයක් ශ්‍රිතය වගේම ප්‍රකාශනය කියන වචනය. අපි බලමු ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. හරි. ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියලා. ප්‍රකාශනයක්. ප්‍රකාශනය මාතෘකාවක් දාන්න ප්‍රකාශනය. තරු මේක ඔලිවර් කාලින් දම් අහලා තියෙනවා. නමුත් ප්‍රකාශනයක හරි මාර්ථ දැක්වීම දරුවෝ දැන් තමයි කියලා දෙන්නේ කොහොමද? එක් කුලකයක ඇති අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන සම්බන්ධයක් එහෙම නැත්නම් නීතියක් ප්‍රකාශනයක් වෙනවා. දරුවෝ අනන්‍ය කැලක් නැහැ. අනන්‍ය උනත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ ඒක බහු ඒක සහ බහු කියන ඕනෑම සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් නිරූපණය වෙනවා. කොහොමද? එක් කුලකයක ඇති අවයව එක් කුලකයක ඇති අවයව තවත් කුලකයක අවයව මතට අනුරූපණය කරන සම්බන්ධයක් නීතියක් අනුරූපණය කරන නීතියරෝ තමයි අපි කියුවා මේ සම්බන්ධය කියන වචන. හරි මම චුට්ටක් හරි සම්බන්ධයක් ශ්‍රිතයක් ප්‍රකාශනයක් වෙනවා. මේකේ නෑ දරුවෝ කොහෙවත් අනන්‍යගයක් කියලා. අනන්‍ය අවයව මතට කියලා. අනන්‍ය උනත් එකයි නැතත් එකයි. ඒ කියන්නේ හරි ඒක හරි ඔය සම්බන්ධ වර්ග හතරෙන් ඉතින් වෙන්නේ එක් කුලකයක අවයව අනිත් කුලකයේ අවයව මතට අනුරූපණය වෙන එකනේ. ඒක බහු ඒක සහ බහු යන ඕනෑම සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් යන ඕනෑම සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් වෙනවා. සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් නිරූපණය වෙනවා. ප්‍රකාශනයක් නිරූපණය වෙනවා. දැන් චුට්ටක් බලන්න. හරි ප්‍රකාශන කියලා එකක් ගත්තොත් ප්‍රකාශන හරි ඕක ඇතුලේ තියෙනවා ඒක ඕක ඇතුලේ තියෙනවා බහු ඒක ඕක ඇතුලේ තියෙනවා ඒක බහු හරි ඒක බහු ඔය හතරෙන් ඒක සහ ඒක බහු විතරක් මොකද උනේ? ශ්‍රිත වෙනවා දරුවෝ. ශ්‍රිත වෙනවා. ඉතිරි ඒවා ප්‍රකාශන.
ඒකෙන් ඕගලන්ට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඕනෑම සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් වෙනවනේ. ඒ කියන්නේ ශ්‍රිත කියන්නේ ප්‍රකාශනම තමයි. ඔලිවර් කාලේ හැදලා තියෙන්නේ වර්ගද ප්‍රකාශනය, වර්ගජ ශ්‍රිතය. හරි. ඒකජ ප්‍රකාශනය, ඒකජ ශ්‍රිතය. දෙන්නම හරි. හරි. ප්‍රකාශන වෙනවා. හරි. මේ දක්වයින් ඕනම ශ්‍රිතයක් ප්‍රකාශනයක් වෙනවා. හැබැයි ඕනම ප්‍රකාශනයක් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි. ඒ ප්‍රකාශනයේ මේ සම්බන්ධ දෙක වර්ග විතර, මේ සම්බන්ධ වර්ග දෙක විතරක් නම් තියෙන ප්‍රකාශනයක් වෙනවා. නැත්නම් ප්‍රකාශනයක් වෙන්නේ නැහැ. ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි. ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඕනම ශ්‍රිතයක් ප්‍රකාශනයක්. මේ ප්‍රකාශන ඇතුලේ තමයි ශ්‍රිත තියෙන්නේ. නමුත් ඕනම ප්‍රකාශනයක් ශ්‍රිතයක් වෙනවා කියලා කියන්න බෑ. ඇතැම් ප්‍රකාශන විතරයි ශ්‍රිත වෙන්නේ. මෙන්න මේ ඒකේක සහ බහුවේක සම්බන්ධ තියෙන ප්‍රකාශන විතරක් ශ්‍රිත කියලා කිව්වට කමක් නැහැ. වර්ගජයක ගත්තොත් දරුවෝ වර්ගජයකත් හරි තියෙන්නේ බහුවේක සම්බන්ධයක්. වර්ගජයක තියෙන්නේ බහුවේක සම්බන්ධයක්. ඒක නිසා ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ වර්ගජ ශ්‍රිතය කිව්වත් හරි, වර්ග ප්‍රකාශනය කිව්වත් දෙකම හරි. දෙකම හරි. 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 මේ මට්ටමට එන්න. දරුවෝ මම ඔයගලන්ට පෙන්නුවේ ඕනෑම ප්‍රකාශන, සියලුම ප්‍රකාශන, හරි, ප්‍රකාශන ඕනෑම සම්බන්ධයක් ප්‍රකාශන වෙනවා. ප්‍රකාශන ඇතුලේ තමයි ශ්‍රිත තියෙන්නේ. ඕනම ශ්‍රිතයක් ඒ නිසා ප්‍රකාශනයක් කියන්න පුළුවන්. හැබැයි ඇතැම් ප්‍රකාශන ශ්‍රිත වෙන්නේ නැහැ. ඔය මට්ටමට වැඩ ඉවර කරමු. ඊට පස්සේ මේකට පහලින් මම කිව්ව වාක්‍ය දෙක ලියන්න. මෙයාට පහලින් හරි, මේකට පහලින් කොහමද? හරි, ඕනෑම සම්බන්ධයක්, හරි, ඕනෑම සම්බන්ධයක් මගින් ප්‍රකාශනයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑම ශ්‍රිතයක් ප්‍රකාශනයක් වෙනවා. හරි. නමුත් ඕනෑම ප්‍රකාශනයක් ශ්‍රිතයක් වෙන්නේ නැහැ. නමුත් සියලු ප්‍රකාශන ශ්‍රිත වෙන්නේ නැහැ. හරි, ශ්‍රිත වෙන්නේ නැහැ. හරි, මේකට යටින් මෙයාව ලියා ගන්න. දරුවෝ දැන් අපි ශ්‍රිත දන්නවා, ප්‍රකාශන කියන්නේ මොනවද දන්නවා. හරි, ශ්‍රිත දන්නවා, ප්‍රකාශන කියන්නේ මොනවද දන්නවා. මාර චූටි දෙයක් කිව්ව මොකද්ද? වර්ග ප්‍රකාශනය කිව්වත් එකයි, ප්‍රකාශනය කිව්වත් හරි, වර්ග ශ්‍රිත හරි මෙහෙමත් දීලා තියෙනනේ. ඔයගොල්ලෝ වර්ගජ ශ්‍රිතය කියලා කිව්වත් හරි කියලා කිව්වා. ওই දෙකම හරි. හරි, ওই දෙකම එකයි. වැරද්දක් නැහැ. හරි, ඒ කියන්නේ වර්ග ප්‍රකාශනය කියන එක තියෙන ප්‍රකාශනයක් වෙන්න එපා. ශ්‍රිතයක් වෙනවද මෙයා? හරි.
මං ගන්නවා x වර්ගය කියන එක. x වර්ගය. හරි මේක ශ්‍රිතයක් වෙනවද? හරි ශ්‍රිතයක් වෙනවද? හරි. දැන් බලන්න මේ හරි මේ කැපිටල් X කුලකේ මේ y කුලකේ මේ නීතිය ඉන්නේ මෙහෙම. මෙයාගේ වර්ගය හරි මේක වේ කියලානේ. හරි. ඒ කියන්නේ x වර්ගය කියන ප්‍රකාශනය ගත්තොත් හරි y සමාන x වර්ගය කියන ප්‍රකාශනය ගත්තොත් ඕකනේ යන්නේ ওই නීතිය. හරි. ඒක දැන් හිතන්න මේකේ ඍණ දෙක තිබ්බා. එයා අනුරූපණය වෙන්නේ කීයටද? හරි ඍණ දෙක තියෙනවා. හරි ඍණ එක තියෙනවා 0 1 2 3 ඔහොම තියෙනවා. හරි මේකේ මම ගන්නවා 0 1 2 3 4 5 6 හරි ඔයම ගමු ඔහොම ගමු. දැන් දරුවෝ ඍණ දෙක අනුරූපණය වෙන්නේ කීයටද? ධන 4ට ඍණ දෙකේ වර්ගය. ඍණ එක අනුරූපණය වෙන්නේ ධන 1ට. ආයෙත් බිඳුව අනුරූපණය වෙනවා බිඳුවටම. බිඳුව වර්ගය බිඳුවයි. හරි. තව එක අනුරූපණය වෙනවා ධන 1ට. එක අනුරූපණය වෙනවා ධන 1ට. බලන්න දරුවෝ මේක බහු ඒක සම්බන්ධයක්. හරි ඒක එකකුත් තියෙනවා. තව දෙක ගත්තොත් දෙක අනුරූපණය වෙනවා 4ට. මේ බලන්න බහු ඒක සම්බන්ධ දෙකක් තියෙනවා. හරි ඊට අමතරව ඒක සම්බන්ධයකුත් තියෙනවා. ඒක සම්බන්ධයකුත් තියෙනවා. එක බහු ඒක හරි තියෙන නිසා අපි කියනවා දරුවෝ ඒක බහු ඒක සම්බන්ධයක් මේ කුලක දෙක අතර තියෙන බහු ඒක සම්බන්ධයක්. හරි. ඒතර වර්ගජයක තියෙන බහු ඒක සම්බන්ධයක්. වර්ගජයක බහු ඒක සම්බන්ධයක් තියෙන. ඒකයි යොමු කියන්නේ. හරි. වර්ගජයක බහු ඒක සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා මේද කියන එක හරි. ඔක ලෙවල් කාලේ අහලා තියෙන නිසා වර්ග ප්‍රකාශනයක් වර්ග ශ්‍රිතයක් කියන එක හරි හරියටම කිව්වොත් ඒ දෙකම හරි. හරි බලන්න අනන්‍ය අවයවයකනේ දෙක යන්නේ 4ට. හරි. දෙක අවයව දෙකකට ගිහිලා නැහනේ. මේ ගිහිලා නැහැ එකකටයි යන්නේ. ඍණ දෙකත් එකට බහුව එක. හරි. චූටි උදාහරණයක් ඔය දෙකම හරි. වර්ගජ ප්‍රකාශනය කියන්නත් පුළුවන්. වර්ගජ ශ්‍රිතය කියන්නත් පුළුවන්. දරුවෝ අලුත් මාතෘකාවක් දාගන්න. අපි දැන් ශ්‍රිත දන්නවා. ශ්‍රිත දැනගෙන ඉන්නේ. ඔය ශ්‍රිතයක වසම සහවසම සහ පරාසය ඉගෙන ගන්න යනවා. හරි. අද පාඩම මෙතනින් ඉවර කරනවා. හරි. ශ්‍රිතයක වසම සහවසම සහ පරාසය ඉගෙන ගන්න යනවා. මොකක්ද ශ්‍රිතයක වසම කියන්නේ? මොකද්ද ශ්‍රිතයක සහවසම කියන්නේ? මොකද්ද පරාසය කියන්නේ? හරි බලමු. අපි දන්නවා ශ්‍රිතයක් කියන්නේ හරි ශ්‍රිතයක් කියන්නේ එක් කුලකයක ඇති අවයව
අනෙක් කුලකයේ අනන්‍ය අවයව මතට අනුරූපණය කරන නීතියක්. මං ගන්නම් කුලක දෙකක් මෙයා x කුලකය හරි මෙයා y කුලකය. මේ x කුලකයේ අවයව තියෙනවා සිම්පල් x වලින් මම පෙන්නන්නම් සිම්පල් x1 සිම්පල් x2 x3 x4 y ගේ y1 y2 y3 y4 y5 y6 හරි මං කිව්වොත් x1 හරි y3 මතට අනුරූපණය වෙනවා. x2ත් y3 මතට අනුරූපණය වෙනවා. x3 y4 මතට දීලා තියෙන නීතියක් මගින් අනුරූපණය වෙනවා. හරි. ඒතර මේකේ තියෙන්නේ බහු ඒක සම්බන්ධයක්. බහු ඒක සම්බන්ධයක්. දැන් එක එක වෙන්නත් පුළුවන් කුලකයක් බහු ඒක සම්බන්ධයක්. ඒ අනුව බලන්න දරුවෝ ඔහොම කිව්වම මේ ශ්‍රිතෙන් වෙලා තියෙන්නේ මොකක්ද? x කුලකයේ අවයව y කුලකයේ අනන්‍ය අවයව මතට අනුරූපණය කරන ශ්‍රිතයක් මම සලකලා තියෙනවා. හරි. x කුලකයේ හරි අවයව y හි අනන්‍ය අවයව මතට අනුරූපණය කරන මේ ශ්‍රිතයක් ගනිමු. හරි. දරුවෝ මොකද්ද වසම කියන්නේ? හරි. ශ්‍රිතයක් ගත්තොත් මොකක්ද වසම කියන්නේ? වසම කියන්නේ දරුවෝ මෙන්න මේ x කුලකය. හරි. x කුලකයේ. හරි. x කුලකයේ සියලුම අවයව y කුලකයේ අනන්‍ය අවයව මතට අනුරූපණය වෙන්න ඕනේ. හරි. මේ අවස්ථාවේදී මේකෙදී එක බහුව එක තියෙනවා ඉතිරි ඒවා එක එක. සාධාරණ වශයෙන් මෙතන තියෙන්නේ බහුව එක සම්බන්ධයක් වගේ නැතිවෙච්ච ශ්‍රිතයක්. එතකොට මේ x කුලකයේ හැම අවයවයක්ම y කුලකයේ අනන්‍ය අවයවයක් මතට අනුරූපණය වෙලා අපි දරුවෝ වසම කියන්නේ මෙන්න මේ x කුලකයට. හරි. සහවසම කියන්නේ මේ y කුලකයට. තව එක වචනයක් තියෙනවා පරාසය. දරුවෝ පරාසය කියන්නේ හරි බලන්න මේ y කුලකයේ තියෙන අවයව වලින් හරි x කුලකයේ අවයව අනුරූපණය වෙලා තියෙන්නේ මේ කොළුන්ට විතරයි. අවයව 3කට විතරයි. හරි. මේ කට්ටියට විතරයි අනුරූපණය වෙලා තියෙන්නේ. ඉතිරි අය නිදහසේ ඉන්නේ. හරි. ඉතිරි අය නිදහසේ ඉන්නේ. දරුවෝ මෙන්න මේගොල්ලන්ට කියනවා අපි පරාසය කියලා. පරාසය කියලා. හරි. එතකොට ඕගොල්ලන්ට පේනවා සහවසමේ තියෙන අවයව සියල්ලම හෝ ඊට අඩු ගණනක් මතට තමයි මේ වසමේ අවයව අනුරූපණය වෙන්නේ. එතකොට දරුවෝ සහවසම හරි සහවසම සහ පරාසය වෙන්වෙන්න බැලුවොත් පරාසය සහවසමේ උපකුලකයක් වෙනවා. හරි. පරාසය සහවසමේ උපකුලකයක් වෙනවා. හරි. වචනයෙන් විස්තර ටික මම දෙන්නම්. මට මේක මකන්න වෙනවා. ඒක නිසා දරුවෝ මේ දක්වා විස්තර ටික පැහැදිලිව නෝට් එකට ගන්න. මේ දක්වා විස්තර ටික පැහැදිලිව නෝට් එකට ගන්න. හරි. මම නෝට් එක දෙනවා වෙනම. ඒතකොට මේක මකන්න වෙනවා. ඒ නිසා මේ දක්වා ලියමු. හරි. දරුවෝ මේ දක්වා ලිව්වද? මේ දක්වා ලිව්වද? හරි. මේකට යටින් එහෙනම් මම මේ දෙන නෝට් එක ගන්න. ඔකට යටින් හරි. මේකට යටින් දරුවෝ සහවසම කියන්නේ
හරි. මෙන්න මේ y කුලකේ වසම කියන්නේ මේ x කුලකේ. හරි. ඒවට වෙනම හරි අනන්‍ය වෙච්ච අංකණයන් තියෙනවා. අනන්‍ය වෙච්ච අංකණයන් තියෙනවා. හරි. හරි. එන්න නෝට් එකට එනං මෙතනින් පහලට මේකෙන් පහල. හරි මම උඩින් ලියන මට ඉඩ අවශ්‍ය නිසා. හරි. මෙහිදී x කුලකය වසම ලෙසින් හඳුන්වයි. මෙහිදී x කුලකය වසම ලෙසින් හඳුන්වයි. මෙහිදී x කුලකය වසම ලෙසින් හඳුන්වයි. හරි. x කුලකය වසම ලෙසින් හඳුන්වයි. ඊට යටින් හරි ඒකටම ලියන්න. වසම හරි. දරුවෝ මෙන්න මේ අංකණයෙන් හරි මේ අංකණයෙන් ඩොමේන් හරි d වලින් හරි d වලින් ශ්‍රිතේ f වුණොත් හරි ශ්‍රිතේ f වුණොත් මේ f හි වසම කියලා හරි f හි වසම කියලා සිම්පල් f එකක් දාන්න. හරි සිම්පල් f එකක් දාන්න. ශ්‍රිතේ f නම් මේ df කියන්නේ f ශ්‍රිතේ වසම. හරි මෙතන මම ගත්තොත් ශ්‍රිතේ f කියලා. හරි x කුලකේ අවයව y හි අනන්‍ය අවයව මතට අනුරූපණය කරන ශ්‍රිතය සිම්පල් f වුණොත් හරි f ලෙස ගනිමු. එතකොට වසම කියන්නේ මේදී x කුලකේ මෙයා x කුලකය වසම වෙනවා. හරි වසම වෙනවා. ඊට යටින් හරි ඊළඟ පොයින්ට් එක හරි x කුලකයේ වසම හරි x කුලකයේ තමයි වසම වෙන්නේ. දරුවෝ වසම අංකණය කරන්නේ හරි වසම අංකණය කරන්නේ ඊකට යටින් f ශ්‍රිතේ වසම හරි කැපිටල් D f මගින් හරි අංකණය කරනවා. හරි D f මගින් අංකණය කරනවා. හරි මෙයා වසම. ඊළඟ පොයින්ට් එක දරුවෝ සහවසම කියන්නේ අපේ y කුලකේ. සහවසම කියන්නේ y කුලකය. හරි කැපිටල් y කුලකය ඊළඟ පොයින්ට් එක සහවසම වෙනවා. හරි සහමාසම අපි කියමු 9 වේ කියලා. හරි සහවසම අංකණය කරන්නේ f සහවසම හරි අංකණය කරන දරුවෝ CO කෝඩොමේන් කියන එකෙන් හරි COD යොදනවා සමහර අය. හරි සමහර අය CO අකුර යොදනවා. හරි බලන්න සහවසම හරි f ශ්‍රිතේ සහවසම හරි කැපිටල් C සිම්පල් f ලෙස අංකණය කරනවා. හරි සමහර වෙලාවට දරුවෝ මේක සහවසම CO කෝඩොමේන් කියන එකයි යෝගී තියෙනවා. COF වලින් පෙන්වනවා. සමහර අය
හරි මේක හරියක්දක් වැරද්දක් කියන්න බෑ COD කෝඩොමයින් කියන එකේ නෝමක් පෙන්නනවා හරි CF දැම්මම ඇති අංකනේ හරි එතකොට මේ y කුලකයේ තමයි සහවසම මේක කාගේද f හි සහවසම CF හරි f හි සහවසම CF හරි ඔය දක්වා ඉන්න දැන් ඊළඟට තියෙන්නේ පරාසය කොහොමද කියන්න පරාසය දැන් තියෙන්නේ පරාසය හරි. දරෝ පරාසය කියන්නේ බලන්න x කුලකයේ අවයව ටික හරි අනුරූපණය වෙච්ච y කුලකයේ අවයව ටික තමයි පරාසය කියන්නේ. මේවට ලස්සන නමක් කියනවා මොකද්ද? ප්‍රතිබිම්බය. හරි. දරෝ capital X හි අවයවවල ප්‍රතිබිම්බ වලින් සමන්විත කුලකය හරි පරාසය වේ පරාසය නම් වේ හරි මේ තියෙන්නේ පරාසයට අපි කියනවා රේන්ජ් එක හරි f ශ්‍රිතයේ පරාසය හරි f ශ්‍රිතයේ පරාසය RF වලින් පෙන්නනවා හරි රේන්ජ් එක RF වෙනවා හරි දරු මේ තරමට ලියන්න හරි මේ තරමට ලියන්න මේ දක්වා ඉන්න ඊට පස්සේ පරාසය f ශ්‍රිතයේ පරාසය හරි RF වලින් අංකනය කරනවා හරි අංකනය කරනවා හරි අලුත් වචනයක් ඉගෙන ගත්තා ප්‍රතිබිම්බ කියලා. ඒක ගැන චුටි විස්තරයක් දෙන්නම් මේ දක්වා ඉන්න. හරි ඔය දක්වා ඉන්න. මේ වසම මේ සහවසම හරි පරාසය කිව්වේ වසමේ අවයවවල ප්‍රතිබිම්බ වලින් සමන්විත කුලකය ප්‍රතිබිම්බ මේගොල්ලෝ අනුරූපණය වෙන ඒවා ටික විතරයි. මේගොල්ලෝ වසමට අයිති නෑ. y1 y2 y6 වසමට අයිති නෑ. හරි. මේක ඕගොල්ලන්ගේ දැනුමට මීට පහලින් මේකට පහලින් හරි ওই ප්‍රතිබිම්බ ඉගෙන ගත්ත එකට මේක ලියන්න දරුවෝ. හරි f ශ්‍රිතයේ යටතේ හරි x එකෙහි ප්‍රතිබිම්බය y 3 වේ. හරි බලන්න එකගේයි x එකට එකගයක් මත අනුරූපණය y 3 වෙනවා. හරි මට ඉඩමදී මේ රූපේ මම මකන්නේ ආපහු අවශ්‍ය වෙන නිසා ඒක නිසා ඔයගොල්ලෝ මේකට යටින් ලියන රූපය ආයි අඳින්න ඕනේ නැහැ. හරි x දෙකෙහි ප්‍රතිබිම්බය දරු එයත් y 3ම වෙනවා. ඊට පස්සේ x 3 ගත්තොත් x 3 ප්‍රතිබිම්බය
y 4 වෙනවා. x 4 ප්‍රතිබිම්බේ y 5 වෙනවා. පරාසයට ඉංග්‍රීසි වර්ඩ් එක දරු රේන්ජ් කියන එක. රේන්ජ් කියන එක. ඒකෙන් තමයි R අකුර එන්නේ රේන්ජ්. හරි රේන්ජ්. හරි මේ වසමට හරි ඩොමේන්. හරි අනිත් එක කෝඩොමේන්. කෝඩොමේන් ඒකයි මේ C අකුර ගත්තේ. හරි C අකුර ගත්තේ. හරි දැන් ওই විස්තර ටික සටහන් කරගත්තට පස්සේ හරි ඕගොල්ලන්ට පේනවා දරුවෝ හැම වෙලාවෙම පරාසය සහවසමේ උපකුලකයක් වෙනවා. සහවසමම වුණත් ප්‍රශ්නයක් නැහැනේ. හරි. සහවසම වුණත් ප්‍රශ්නයක් නැහැ. උපකුලකයක් වෙනවනේ යාගේ. හරි. හැම වෙලාවෙම හරි. මොකද පරාසය සහවසමේ උපකුලකයක් වෙනවා. උපකුලකයක් වෙනවා. උපකුලකයක් වෙනවා. හරි දැන් පේනවා මේවා කුලක. මේ x කුලකේ y කුලකේ හරි මේ පරාසයත් සහවසමේ උපකුලකයක්. දරෝ ශ්‍රිතයක් දීලා වසම පරාසය සහවසම ලියන්න කිව්වොත් කුලක අංකණයෙන් ලියන්න. කුලකයක් විදිහට ලියන්න. හරි කුලක අංකණයෙන් ලියන්න. එතකොට මේ පාඩමේ මෙතනින් එහාට අපි කතා කරන්නේ හරි තාත්වික සංඛ්‍යා කුලකය. අපි ඉගෙන ගත්තනේ තාත්වික සංඛ්‍යා මුලින්ම. තාත්වික සංඛ්‍යා කුලකය කියන්නේ ඩබල් ලයින් R. හරි එයාගේ උපකුලක. හරි තාත්වික සංඛ්‍යා කුලකයේ ඕනම උපකුලක ප්‍රධාන උපකුලක 4යි. හරි ධන තාත්වික සංඛ්‍යා ඍණ තාත්වික සංඛ්‍යා ඍණ නොවන ධන නොවන තාත්වික සංඛ්‍යා කියලා ප්‍රධාන උපකුලක 4යි. ඒ අර වෙන ඕනම උපකුලක සෙට් එකක් අපිට අර්ථ දක්වන්න පුළුවන්. එතකොට අපි මෙතනින් එහාට කතා කරන්නේ දරුවෝ තාත්වික සංඛ්‍යා කුලකේ හෝ එයාගේ උපකුලක මත අර්ථ දැක්වෙන ශ්‍රිත ගැන. හරි ඒ කියන්නේ වාසම පරාසය සහවසම ඕවා. හරි. ඕගොල්ලෝ දරුවෝ සහවසම කියලා නැත්තම් හරි සහවසම ලෙස තාත්වික සංඛ්‍යා කුලකයේ ගත්තට වැරද්දක් නැහැ. ඇයි පරාසයේ සහවසම උපකුලකයක්නේ. දරුවෝ අර කෝකටත් අයිලි වගේ. හරි දැන් සහවසම තාත්වික සංඛ්‍යා කුලකේ ගත්තොත් හරි ඒක හැම එකටම දැන් ඒතකොට පරාසයේනේ තාත්වික සංඛ්‍යා කුලකේ උපකුලකයක්.
ඒක හරියනවා. හැම එකටම හරියනවා. හරි. හරි. ඒ පොයින්ට් එක චුට්ටක් ලියා ගමු. හරි. පරාසය සහ වසමේ උපකුලකයක් එනවා. මෙතනින් එහාට හරි. අපි ශ්‍රිත ගන්නේ හරි. තාත්වික සංඛ්‍යා කුලකය හෝ එහි උපකුලක හරි උපකුලක මත ආත දැක්වෙන ශ්‍රිත පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට දරුවෝ ඔයාලට ශ්‍රිතයේ අර්ථ දක්වන විට හරි ශ්‍රිතය අර්ථ දක්වන විට හරි සහවසම දීලා නැත්තම් නැති විට වයිකුලකයේ දීලා නැහැ. හරි සහවසම ලෙස තාත්වික සංඛ්‍යා කුලකය ගන්න. වැරද්දක් නැහැ. මොකද පරාසය තාත්වික සංඛ්‍යා කුලකයේ උපකුලකයක් වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා දරුවෝ මේක කෝකටත් අයිලි. තාත්වික සංඛ්‍යා කුලකය කියන්නේ ඩබල් ලයින් R එක. හරි. සහවසම ලෙස තාත්වික සංඛ්‍යා කුලකය සලකමු. හරි වැදගත් දෙයක් ගණන් වලදී හරි සහවසම හොයාගන්න ඕන මේක ලිව්වා. කාටවත් වැරදි කියන්න බෑ. හරි. මේ මට්ටමට එන දරුවෝ. ඊට පස්සේ එන්න පිටු අංක 26 ඔව් දරුවෝ ශ්‍රිතයට F කියලා නැතුව වෙන ඕන අකුරක් ගන්න පුළුවන්. තව ශ්‍රිත අංකනය කරන විදිය මම කියලා දීලා නැහැ. ශ්‍රිතයට F අකුරම ගන්න ඕනේ නැහැ. G හරි සිම්පල් අකුරු සාමාන්‍යයෙන් ගන්න G T හරි H ඔය වගේ ශ්‍රිත ගන්න පුළුවන්. හරි මම ශ්‍රිත අංකනය කරන විදිය කාම කියලා දීලා නැහැ. දැන් අද මගේ පාඩම උනේ ශ්‍රිතයක් කියන්නේ මොකද්ද ප්‍රකාශනයක් කියන්නේ මොකද්ද කියන එක ළමයා අඳුර ගන්න ඕනේ. ඒක පුළුවන් වෙන්න ඕනේ. හරි එතකොට මේ දෙක වෙන් කළ අඳුර ගන්නකොට ශ්‍රිතයක් කියලා අඳුරගත්තට පස්සේ ඒ ශ්‍රිතේ වසම සහවසම සහ පරාසය ළමයා අඳුර ගන්න ඕනි. ඕක තමයි අද දවසේ ඔයගොල්ලන්ගේ පාඩම. හරි මේ පාඩම මම ටික ඔලුවට දාන්නේ. එකපාර ගොඩාක් දාන්න යන්නේ මොකද? හරි මේක ටිකක් තියරි වැඩි. හරි ඉලක්කම් වලින් ගාන හදන සුළු කරන වර්ග කරන සමීකරණ විසඳන ඒව නැහැ. හරි මේක දනිකරම දරුවෝ ඔයගොල්ලෝ දත යුතුයි. දැනගන්න ඕනි තියරිය. තියරිය දන්නේ නැත්නම් කරන්න බෑ. ඒතකොට මේක හරි අර ගොඩක් තියරි පියෝ වලත් හොඳම පාර්ට් එකක්. හරි. ඒ නිසා මේක හිමීට ඔලුවට දාගන්න. හිමීට ඔලුවට දාන්න මම ලොකෝඩ කරන්න යන්නේ නැහැ. දවසට හරි මේ මාසෙ වෙනකම් පැය දෙකේ ක්ලාස් වගේ තමයි තියෙන්නේ. හරි. ඒකෙදි චූටි කෑල්ලක් තමයි ඔලුවට දාන්නේ. හරි ප්‍රශ්න තියෙනවා අහන්න දරුවෝ. හරි. ප්‍රශ්න තියෙනවා තාම ශ්‍රිතීය අංකණය කරලා නැහැ. ශ්‍රිතීය අංකණය කරේ නැහැ. හරි. ශ්‍රිත කියන්නේ මොකක්ද කියලා විතරයි කියලා දුන්නේ. හරි එන්න පිටු අංක 26ට පිටු අංක 26 ඒ තියෙනවා දරුවෝ දෙවෙනි ගැටලුව. පිටු අංක 25 දෙවෙනි ගැටලුව.
ඒක කියන්නේ පළවෙනි එකත් එක්ක සම්බන්ධයි. පළවෙනි එකෙන් ශ්‍රිත ටික වෙන් කරලා අඳුර ගන්නලු. ශ්‍රිතවලට එන්න පුළුවන් ඒක හරි බහුව ඒක හරි සම්බන්ධ. දැන් පළවෙනි උදාහරණ ගත්තොත් පන්තියේ සිසුන් සහ අවුරුද්දේ මාස අතර සම්බන්ධය ගත්තොත් දරුවෝ පන්තියේ සිසුන් ගොඩාක් එක අවුරුද්දක ඒගොල්ලන්ගේ එක මාසයක ඒගොල්ලන්ගේ උපන්දින තියෙන්න පුළුවන්. එතකොට හරි එක්කෙනෙකුට උපන්දින දෙකක් තියෙන්න බෑනේ දරුවෝ. අනන්‍ය අගයකට තමයි එන්නේ. දැන් ඔය මම ගත්තොත් හරි මට එක මාසෙක විතරයි උපන්දිනේ තියෙන්නේ. හරි මාස දෙකේ තියෙන්න බෑ. ඒතකොට අනන්‍ය අගයකට තමයි දෙවෙනි කුලකේ මාව අනුරූපණය වෙන්නේ. හරි එතකොට මේක එක ශ්‍රිතයක් වෙනවා. හරි එතන තියෙන්නේ බහුවේක සම්බන්ධයක් මගින් ශ්‍රිතයක් ගොඩනගෙනවා. දෙවෙනි එක නගරික වෙසෙන පවුල් නිකිල. පවුලේ සමාජිකයන් සංඛ්‍යාව අනන්‍යයි. හරි අනන්‍යයි 4 වේවා 5 වේවා අනන්‍යයි. හරි එතකොට මෙතනදි තියෙන්නේ බහුවේක සම්බන්ධයක්. දෙවෙනි එකෙදිත් එයාගෙනුත් ශ්‍රිතයක් නිරූපණය වෙනවා. හරි A සහ B තුන්වෙනි එක A දෙගුණය වශයෙන් B නිකිලයක් ලැබෙනවා. දරුවෝ එතන තියෙන්නේ ඒක සම්බන්ධයක්. ඕනෑම නිකිලයක දෙගුණය වශයෙන් එන්නේ එක අනන්‍ය සංඛ්‍යාවයි. එකයි තියෙන්නේ. ඒක සම්බන්ධයක් තියෙන එක සම්බන්ධිකුත් ශ්‍රිතයක් වෙනවා දරුවෝ. එනම් පළවෙනි තුනම ශ්‍රිත. හතරවෙනි කෙනා හරි පාසලක ඇති පන්ති සහ පන්තියක සිටින ළමුන් ගාන. දරුවෝ පාසලේ පන්ති ගොඩක් තියෙනවා. හරි එක පන්තියක ඉන්නේ අනන්‍ය සිසුන් ප්‍රමාණයක්නේ. හරි එක පන්තියක 41යි 43යි කියලා දෙකක් තියෙන බෑ එකක්. හරි එකයි තියෙන්නේ. ඒතකොට එක පන්තියක් ගත්තොත් 45යි. හැබැයි ළමයි 45 පන්ති ගොඩක් තියෙන්න පුළුවන්. ඒතකොට එතන තියෙන බහුවේක සම්බන්ධයක්. බහුවේක සම්බන්ධයක් කියාගෙනොත් ශ්‍රිතයක් එනවා. හරි ඒහි වර්ගමූලය b වේ. ඒහි වර්ගමූලය. ඒක දරුවෝ ඒක බහු සම්බන්ධයක් තියෙන්නේ. ඒක ශ්‍රිතයක් වෙන්න බෑ. මොකද අනන්‍ය අගයකට නෙමෙයි. අනන්‍යයන් දෙකකට යනවා. හරි අනන්‍යයන් දෙකකට යනවා. අනන්‍යයන් දෙකකට යනවා. අනන්‍යයන් දෙකකට යනවා. කොහොමද? ගත්තොත් බලන්න. හරි දැන් 4 වර්ගමූලය කියන්නකෝ. ඒක ඍණ දෙකේ ඉන්නත් පුළුවන් ධන දෙකේ ඉන්නත් පුළුවන්. හරි. එතකොට බලන්න අනන්‍යයන් දෙකකට යනවා. අනන්‍යයකට යන්නේ අගයන් දෙකකට යනවා. හරි අනන්‍යයකට මේක අනුරූපණය වෙන්නේ නැහැ. මේකේ ඒක බහු තියෙන්නේ. මේක ශ්‍රිතයක් වෙන්නේ නැහැ. හරි. ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඊළඟට දරුවෝ 7 ගත්තොත් 7 A පන්තියක ළමයි B ජාතික ඇඳුම්. දරුවෝ ඒක සම්බන්ධයක් තියෙන 7. ඒක ළමයිට තියෙන එක ඇඳුම්පත් අංකයයි ඒක අනන්‍යයි. හරි ඒක සම්බන්ධයක් තියෙන එක ශ්‍රිතයක් වෙනවා. හරි ඊට පස්සේ හරි පස්වෙනි එක මගේ වෙනවා. පස්වෙනි එක මගේ වෙනවා 5. ආයිත් 5 මගේ වෙනවා. හරි A නිකිල B නිකිල 5. හරි නිකිල කුලකයක්. හරි පහේ සම්බන්ධය තියෙන හි සාධකයක්. මෙන්න මේක වෙනවා කියලා. දරුවෝ ඒකේ බහු සම්බන්ධයක් කියන්නේ දැන් 8 කියන සංඛ්‍යාව ගත්තොත් 8 2 සාධකයක්, 8 4 සාධකයක්, 8 8 සාධකයක්, 8 1 සාධකයක්. 6 කියන සංඛ්‍යාව ගත්තොත් 6ත් 1 සාධකයක් වෙනවා, 2 සාධකයක් වෙනවා. එහෙම ගත්තම දරුවෝ හරි ඒක බහු තියෙනවා. බහු ඒකක් තියෙනවා. එතකොට මේක බහු සම්බන්ධයක්. ඒක ශ්‍රිතයක් නෙමෙයි 5. අංක 6 වර්ගමූලී කේස් එක. හරි ඒක බහු සම්බන්ධයක් තියෙන එකක් ශ්‍රිතයක් නෙමෙයි. අංක 7 පන්තික ළමයි ඒක සම්බන්ධ පන්තික ළමයි සහ එයාගේ ID නම්බරේ එකිනෙකට අනන්‍යයි. ඒක සම්බන්ධයක් තියෙන එක ශ්‍රිතයක් වෙනවා. 8 බස් නැවතුම් පොලක ඇති බස් රථ සහ ගමන් කළ හැකි නගර. මම ඕගොල්ලන්ට හරි ටිකක් ෆැමිලිය වෙන්නේ නැති කියලා හිතලා හරි පුත්තර මාලාවත මේ ගමු කියන ඒවා දැකලා ඕගොල්ලෝ දැකලා ඇති හැට. හරි එහෙම උපකල්පනය කළ උදාහරණයක් ගත්තා. ඒතකොට දරුවෝ එක බස් එකකින් නගර කීපයකට යන්න පුළුවන්. හරි ඒ වගේම එකම නගරයක් කරා යන බසුත් කීපයක් තියෙනවා. ඒතකොට ඒක බහු තියෙනවා. හරි බහු ඒකක් තියෙනවා. නගර ගොඩකට යන බස් එක බස් එකක් නගර ගොඩකට යනවා. නගර හරි ඒ වගේම එක නගරයකට එන බස් රථ ගොඩකුත් තියෙනවා. හරි ඒතකොට ඒකත් බහු සම්බන්ධයක් වෙන උක ශ්‍රිතයක් වෙන්නේ නැහැ. ඒ ටික තේරුම් ගන්න නැති. ඊට පස්සේ බලන්දරු පිළිවංක 26 ගැටළු අංක 3 සහ 4. හරි දැන් ශ්‍රිතයක් වෙනවද නැද්ද කියලා පරීක්ෂා කරන්නලු. හඳුනාගත් ශ්‍රිතවල වසම පරාසය සහ සහවසම ලියන්නලු. හරි වසම පරාසය සහ සහවසම ලියන්නලු.
ශ්‍රිතයක් වෙනවද නැද්ද කියලා කියන්න ඕනි. හරි ඊට පස්සේ ශ්‍රිතයක් වෙනව නම් තමයි සවසමයි හරි පරාසය ටික ලියන්න ඕනි. දරුවෝ මේක මට කරලා තියන්න හෙට එද්දී හරි අදට මේ ඇති දරුවෝ උනට වඩා ඔලුවට දාන්න යන්නේ අද ශ්‍රිතයක් අඳුර ගන්න පුළුවන් වෙනුනේ වසම පරාසය සහ වසම කියන්නේ මොකක්ද කියන එක ඔළුවේ තියාගන්න. අද ගෙදරදී තුන්වෙනි පාර්ට් එක කරගෙන එන්න. හරි අඳුර ගන්න තියෙන චුටක් ගණිතමය සංකල්ප. දැන් මේ එදිනෙදා ජීවිතයේ අහුවෙන සම්බන්ධ තියෙන්නේ. මේකෙදි දරුවෝ ගණිතමය සම්බන්ධ 10ක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට. ඒකෙන් ශ්‍රිත වෙන් කරලා අඳුර ගන්න. හරි ශ්‍රිත වෙන් කළා වසම පරාසය ලියන්න යන්න එපා. හෙට මම මේ වැඩේ කරනවා. හරි ශ්‍රිත වෙන් කරලා අඳුර ගන්න පුළුවන්ද බලන්න. ආයිත් මතක් කරනවා මොකද්ද ශ්‍රිතයක් කියන්නේ? එක් කුලකයක අවයව අනිත් කුලකයේ අනන්‍ය අවයව මතට නිරූපණය කරන හරි සම්බන්ධයක් නීතියක් ශ්‍රිතයක් වෙනවා. ඒ කියන්නේ ඒක සම්බන්ධයි බහුවේක සම්බන්ධයි විතරයි ශ්‍රිත වෙන්නේ. ඉතින් ඒවා ප්‍රකාශන. හරි ඉතින් ඒවා ප්‍රකාශන. හරි මට උත්සාහයක් දැල්ලෙන්න ඔය පළවෙනි 10 ශ්‍රිතයක්ද නැද්ද කියලා කියන්නේ එච්චරයි. ආයෙ වසම් පරාසයව හිතන්න එපා. ඒව මං හෙට කරනවා. හරි. මට අදට ඕනි. හරි. ශ්‍රිතයක්ද නැද්ද කියලා කියන එක. හරි. එහෙනම් දරුවෝ අදට පාඩම මම මෙතනින් නවත්තනවා. හරි. ටිකයි ඔළුවට දැම්මේ. හරි. ඒ වගේම මිස් වෙච්ච දවසකට මම අමතර පන්තියකුත් කරනවා. ඒකත් ඔළුවේ තියෙන නිසා මම එකපාර ගොඩක් ඔළුවට දම්මන්න යන්නේ නැහැ. හරි. මේ පාඩම හිමින් හරියටම ඉගෙන ගන්න දරුවෝ පළවෙනි වාරේ ටර්ම් ටෙස්ට් එකේ පුරවලා තියෙනවා මේකේ ගැටලු. ඊට පස්සේ අපිට කරගන්න තියෙන ත්‍රිකෝණමිතිය පාඩම විතරයි මේ කියවුන ගමන් මම ඊළඟ මාසෙ ත්‍රිකෝණමිතිය පටන් ගන්නවා. හරි ත්‍රිකෝණමිතිය පටන් ගන්නවා. මේ දවස්වල ත්‍රිකෝණමිතිය ටියුටේ වැඩ යනවා. හරි. එහෙනම් තුන්වෙනි ගැටලුව විතරක් උත්සාහ කරගෙන ඉන්න හොඳට තියරික බලන්න මම පිළිගන්නවා තියරි වැඩි නෝට් ලියනවා. හරි. නෝට් ලියනවා ගොඩක් ලියවනවා. හරි ගණන් හැදෙනවට වඩා ඒක පිළිගන්නවා. නමුත් දන්න දේ දරුවෝ තිතට හරියට දැනගන්න ඕනේ. හරි. එහෙනම් හෙට හම් වෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. හරි. හෙට 7යි කාලෙට මම උගන්වන්න පටන් ගන්නවා. මම 7 වෙනි ගෲප් එකට ලින්ක් එක දානවා. හරි. හෙට හම් වෙමු දරුවෝ.